Welcome to my free English course. Okay, let's get into work. Are you ready to buy? I would explain you what I'm trying to do in this course. මම විස්තර කරන්න මම මොකක්ද කරන්න හදන්නේ මගේ course එක කියලා. In my course, I specifically focus your attention on very important areas found in the language of English, especially on grammar. මම විශේෂයෙන්ම ඔබේ අවධානය යොමු කරනවා ඉතාමත්ම වැදගත්ම මාතෘකාවන් වලට මේ ඉංග්‍රීසි භාෂාව හමුවෙන. Here I must tell you that these areas the students are not easily taught by the teachers of English because these very important areas are skipped in most of the classes. විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේ සාකච්ඡා කරන ඉසව්වන් සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙක්ට ඉගෙන ගැනීමට අවස්ථාවක් නොලැබෙන ඉසව්. එහෙමනම් වැඩි වෙලාවක් නොගෙන අපි අද මාතෘකාවට යමු. අද මාතෘකාව present continuous. Okay, students, most of you know what present continuous is. But the question is whether you know exactly what it should be, how it is. Right? බොහෝ දෙනෙක් ඕගොල්ලන්ගේ මේ present continuous කියන එක දන්නවා. හැබැයි ගැටලුව තමයි ඒ දන්න present continuous ඇත්තටම present continuousද කියන ප්‍රශ්නේ. Right? ඔබ දන්නේ කොටසක්ද නැත්නම් සම්පූර්ණයෙන්ම මේ tense එක දන්නවද කියන ගැටලුව තියෙනවා. Right? එහෙමනම් අපි බලමු මොකක්ද present continuous කියන එක මුල සිට අගට. present continuous කියන tense එකේ අපිට හමු වෙනවා active voice passive voice කියන වාක්‍ය රටා දෙකම. active voice කියන්නේ ක්‍රියාව කරන කෙනා වාක්‍ය මුලට එනවා නම් ඒකට කියනවා අපි active voice කියලා. සමන් කරනවා කියමුකෝ ක්‍රියාව සමන්ගෙන් වාක්‍ය පටන් ගන්නවා නම් ඒක active voice. right? හැබැයි passive voice කියලා තව වාක්‍ය රටාවක් තියෙනවා. මේක පොදුවේ active passive කියන එක අපිට හමු වෙනවා. passive කියන්නේ කර්මෙන් වාක්‍ය පටන් ගන්නවා නම් ඒ passive voice කියලා කියනවා. මේ present continuous tense එකේ මේ active voice passive voice හමු වෙනවා. මම උදාහරණයකට ඇවිල්ලා පෙන්නන්න. Someone is buying food. Someone is buying food. Someone ආහාර මිලදී ගනිමින් සිටිනවා. Someone is buying food. මේ තියෙන්නේ active voice වාක්‍ය. හේතුව තමයි ක්‍රියාව කරන කෙනා someone වාක්‍ය මුල ඉන්නේ. ක්‍රියාව කරන කෙනා someone වාක්‍ය මුල ඉන්න නිසා අපි ඒකට කියනවා active voice වාක්‍යයක් කියලා. right. සමන් කරන්නේ මොකද්ද? සමන් කරන්නේ මිලදී ගන්නවා. buying. මොනවද මිලදී ගන්නෙ? food. ක්‍රියාවට ලක් වෙන වචනය තමයි food. ඒ කියන්නේ food තමයි කර්මය. යම් විදියකින් මේ food වල ඉදිරියට අරන් වාක්‍යයක් හදුවොත් මේ අදහසම අපිට දෙන්න පුළුවන් මේ tense එකෙන් food මුලට දාලා. අපි ඒකට කියනවා passive voice කියලා. දැන් active voice කියන්නේ මොකද්ද? active voice කියන්නේ මොකද්ද? ක්‍රියාව කරන කෙනා වාක්‍ය මූලට එනවනම් active voice, ක්‍රියාවට ලක් වෙන පදය වාක්‍ය මූලට එනවනම් passive voice. මෙම වාක්‍යෙම passive ලිව්වොත් ලියන්න ඕනේ මේ විදිහයි. අපි මේක ඉදිරියේදී අධ්‍යයනය කරනවා
මම මේ හැදින්වීමේදී මම මේවා මතක් කරගෙන ඉදිරියට යන ගමන් මේ ඉන්නේ. right. මේක පැසිව් ලියනවා නම් food මුලට එනවා. Food is being bought. Food is being bought. දැන් ඔයාලට මේ අවස්ථාව එකපාරට මේ කොහොමද හැදුනේ කියන එක ගැටලුවක් වෙන්න පුළුවන්. හැබැයි ඉදිරියට යද්දි වාඩම් පෙළ ඉදිරියට යද්දි වාට මේ සියල්ලක්ම සරල කාරණා වෙනවා. මේක මම වාට දෙයක් මතක් කරන්න ඕනේ. අපි හැමෝම ආසයි හොඳට ඉංග්‍රීසි කතා කරන්න. කවුරු කෙනෙක් කියලා අපිට කතා කරනකොට අපිට චතුරව කතා කරන්න පුළුවන් නම් අපි ඇත්තටම සතුටින් ඉන්නේ. We all like to speak fluently in English. When a person comes to you and speak in English, if you can answer the questions or if you can respond to him in English, you are really delighted. You are really happy. But most of them can't fluently speak in English. වැඩි දෙනෙක්ට මෙහෙම අවශ්‍යතාවය තිබුණාට චතුරව කතා කරන්න බෑ. ඇයි එහෙම වෙන්නේ? Why it happens so? Why it happens so? ඇයි ඒක එහෙම වෙන්නේ? Do you know it? ඔයක දන්නවද? ඒක එහෙම වෙන්නේ වැඩි දෙනෙක් භාෂාව හරියට දන්නේ නැහැ. Most of the people do not know language accurately. They never use the language accurately. එහෙම වෙන්න හේතුව තමයි ගොඩක් දෙනෙක් භාෂාව හරියට දන්නේ නැහැ. නැත්නම් ඔවුන්ට භාෂාව නිවැරදිව ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් අපි ගමු ෆ්ලුවන්සි කියන මාතෘකාව. ෆ්ලුවන්සි චතුරාර්ය. හරිම කැමති අපි චතුරව කතා කරන්න පුළුවන්. පස ගාලා කතා කරන්න පුළුවන් නේ. හැබැයි එහෙම එන්නේ නැහැ. ඕක තමයි ගැටලු. දැන් කතා කරන්න ගියාම පන්ති ගොඩකට ගිහිලා දෙනවා. පොතුත් කියලා තියෙනවා. හැබැයි කතා කරන්න එන්නේ නැහැ. ඕක තමයි කියන්නේ ගොඩක් දෙනෙක්. මං කියන්නම් ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. ගොඩක් දෙනෙක් මොනවද කරන්නේ පන්ති වලට ගිහිල්ලා වාක්‍ය පරිවර්තනය කරනවා. වාක්‍ය පරිවර්තනය කරනවා කියන්නේ ඉංග්‍රීසි කතා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එකයි. ඇයි දන්නවද? මොකද අපේ මනස තුල නිතරම වාක්‍යයක් පරිවර්තනය කිරීම තමයි අපේ අවධානය යොමු වෙලා තියෙන ප්‍රධාන කාරණය. ඉතින් මේ වාක්‍ය පරිවර්තනය කිරීම ඔබ නැවැත්තුවොත් එදා ඉඳලා ධන පැත්තට තමයි යන්නේ. කියන්නේ කතා කිරීමේ හැකියාව ලැබෙන පැත්තට තමයි යන්නේ. ඉතින් නොයෙකුත් දෙනා මේ පරිවර්තන ඔස්සේ ඉංග්‍රීසි උගන්වන අය කියනවා ඒක ඒගොල්ලන්ගේ අලෙවි කිරීමට ඒගොල්ලෝ කියනවා නෑ ඕකට වැඩි කාලයක් යන්නේ නෑ මේ කියලා මේ වැරදි ක්‍රමයම මාකට් කරලා මුදල් උපයනවා. ඉතින් ඔයගොල්ලෝ ඒකට අහු වෙන්න ඕනේ නේද? දැන් මමත් එහෙමනම් එහෙම කියන්න ඕනේ නේ. කමන්නේ කියලා මාත් පරිවර්තන ටිකක් දානවා. වාක්‍ය ටික පරිවර්තනය කළා මම මේ වැඩේ කරනවානේ. වැරදි දෙයක් අපි කියනවා සමාජගත කළ යුතු නැහැ. We should not publish a wrong methodology. That's my opinion. That's my opinion. අපි වැරදි ක්‍රමයක් සමාජගත කළ යුතු නැහැ. Right? නිවැරදි ක්‍රමයම අපි සමාජගත කරන්න මුලදී බැනුම් අහන්න නින්දා අපහාස විඳින්න පුළුවන් ඒව දරාගෙන ඇත්තම කියන්න ඕනේ. Because why? Lord Buddha says the truth emerges one day. Nobody can stop it. Right? බුදුහාමුදුරුවෝ කියන සත්‍ය ජය ගන්නවා කියලා. සත්‍ය ජය ගන්නවා කවදාද? ඉස්මතුනේ ඒක කාටවත් නවත්තන්න බෑ. You know, Lord Buddha visited the den where Alavaka lived. ආලවක ජීවත් වුණු den එකට
ඒ කියන්නේ ගල් ගුහාවට බුදුහාමුදුරුවෝ ගියා. Lord Buddha visited. At that time, Alavaka came to Lord Buddha and asked, Dear Lord, please preach me how to be famous, how to be prestigious. බුදුහාමුදුරුවෝ ගාවට ගිහලා ආලවක කියනවා මට කියන්න මං ප්‍රසිද්ධ වෙන්න ඕනේ කොහොමද? ආලවක Lord Buddha replies, okay, Alavaka, if you want to be prestigious, speak the truth. Dhampuru කියන්නේ ඔබට ජනප්‍රිය වෙන්න ඕනේ නම් ඇත්ත කතා කරන්න. ඇත්ත කතා කරන්න. Now, ඔක පොඩි it's a kind of very controversial topic. Why? How to speak the truth when everybody believes in the wrong methodology. වැරදි ක්‍රමයක් හැමෝම විශ්වාස කරනකොට කොහොමද ඇත්ත කතා කරන්නේ? But remember, Lord Buddha's words never be defeated. බුදුන්ගේ වචන වරදින්නේ නැහැ. Right? ඒ නිසා ඔබත් ඇත්තම කතා කරන්න. මම නම් ඇත්තම කතා කරනවා. Right? Even ඕගොල්ලෝ translations කරනවා නම් මේ වෙනකම් translations pot කියවනවා. If you read the books that make you translate Sinhalese to English, please stop it. Today itself අදම එක නවත්තන්න. ඔබ පොත් කියවනවා නම් මේ සිංහල වාක්‍ය ඉංග්‍රීසියට දාන ඔබ අදම එක නවත්තන්න. ඒක කවමදාකවත් ඔබේ සීන සැබෑ කරන්නේ නැති ක්‍රමවේදයක්. Right? Number 1. If a person doesn't have a clear idea, clear knowledge, a perfect knowledge on grammar, he can't speak fluently in English. කෙනෙක්ට තියෙන නැත්නම් පැහැදිලි අවබෝධයක් ව්‍යාකරණ ගැන එයාට චතුරව කතා කරන්න ලැබෙන්නේ නැහැ. චතුරව කතා කරන්න ලැබෙන්නේ මම කියන චතුරත්වයේ වේගෙන්ම කතා කරගෙන යන එක නෙමෙයි. වේගෙන් කතා කරන හැබැයි කතා කරන සියල්ල නිවැරදි වෙන්න ඕන. එන්නේ එකයි චතුරත්වය කියන්නේ. ඉතින් එහෙමනම් ව්‍යාකරණ ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. And if a person doesn't have enough words, right? If a person doesn't have the words necessary for him to express his ideas, he can't be fluent in English. කෙනෙක්ට තමන් කතා කරන්න ඕන අවශ්‍ය කරන වචන ප්‍රමාණයට නැත්නම් එයාට චතුර වෙන්න බෑ. And if a person doesn't have the practice, if a person doesn't have anybody to practice English practice කරන්න කවුරුවත් එයාට නැත්නම් he also can't be fluent in English. එයාටත් බෑ චතුර වෙන්න. මෙතනත් තියෙන විශේෂ දෙයක්. නිකම් මිනිස්සුත් එක්ක කතා කරලා වැඩක් නැහැ. මොකද වැරදි ගොන්නක් කරන ඉංග්‍රීසියෙන් අපි කතා කරනවා කියලා හිතන් ඉන්න මිනිස්සු අපිට ඉංග්‍රීසි පුළුවන් කියලා කතා කරන්නේ ඔක්කොම පට්ට බොරු. අමු වැරදි. නමුත් ඒ වගේ මිනිස්සෙක් එක්ක ඔයා ගිහලා කතා කරා කියලා ඔයාගේ ඉංග්‍රීසි හැදෙන්නේ නැහැ. එහෙමනම් ඔබ කතා කරන්න ඕනේ භාෂාව ගැන හොඳ අවබෝධයක් තියෙන, හොඳ knowledge එකක් තියෙන, ඔයාට දැනුමක් දෙන්න පුළුවන්. ඔයාගේ වැරදි ව්‍යාකරණානුකූලව නිවැරදි කරන්න පුළුවන්. ඔයාව ගයිඩ් කරන්න පුළුවන් කෙනෙක් එක්ක තමයි ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. right? මේ ටික කරුණොත් ඔබට චතුරත්වය ලැබෙනවාමයි. If you do these things, you will definitely get the fluency. Nobody can stop it. අපි නැවත පාඩමට යමු. present continuous වාක්‍ය හැදෙන රටාවේ විදිහට දෙකක් තියෙනවා. active voice, passive voice. අපි බලමු present continuous වලින් වාක්‍ය හැදෙනකොට කොහොමද වාක්‍ය නිර්මාණය වෙන්නේ?
මම ඔයගලන්ගේ අවධානය යොමු කරන්නේ active voice වලින් වාක්‍යයක් හදන්නේ කොහොමද කියලා. මේක හරි සරල කාරණයක්. හැබැයි මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ මේ ඔබ දන්න ව්‍යාකරණ නෙමෙයි. ඔබ නොදන්න කොටසක් තමයි මම කතා කරන්නේ. මම මතක් කරා කොයි වගේ අවස්ථාවන් වලදීද present continuous දෙන්නේ? කොයි වගේ ක්‍රියාපදත් එක්කද ඔබට present continuous භාවිතා කරන්න බැරි? මොකද්ද present continuous වල තියෙන අනුමානයන්? ඔන්න ඔය topics තුන මම විශේෂයෙන් අද මේ වීඩියෝ එකේදී කතා කරනවා. මෙන්න මේ කාරණාවන් ඔබට සාමාන්‍ය පන්තියක මුණ ගැහෙන්නේ නැහැ. right. නමුත් ඔබ දන්න තැන ඉඳලා තමයි මම එතෙන්ට යන්නේ. එතකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න. ස්කිප් කරන්න එපා. ඔක්කොම බලාගෙන යන්න. එක වචනයක් හලන්න එපා. present continuous වාක්‍ය හදනකොට ක්‍රියාව කරන කෙනා මුලට එනවා නම් මම කිව්ව විදිහට active voice වාක්‍යයක් subject කියලා ලිව්වේ ක්‍රියාව කරන කෙනා. මෙතන subject කියන්නේ ක්‍රියාව කරනව කෙනා වෙන්න පුළුවන්, කර්ම වෙන්න පුළුවන්. හැබැයි මම මෙතන ලියලා තියෙන්නේ ක්‍රියාව කරන කෙනා. එහෙනම් subject කියන්නේ ක්‍රියාව කරන කෙනා හෝ කර්මය. right. subject ක්‍රියාව කරන කෙනා කියලා හිතමු. මම වරන් ඇතුළේ ලියනවා ක්‍රියාව කරන කෙනා කියලා. doer D O E R ක්‍රියාව කරන කෙනා. ක්‍රියාව කරන කෙනා මුලට එනවා. එයාට අනුව am is are දෙනවා. ක්‍රියාවට ing එකතු වෙනවා. බොහොම සරලයි. එහෙනම් මම උදාහරණ කීපයකට එනවා. ඒවට යමු. බොහෝ වෙලාවට අපිට present continuous භාවිතා කරන්න වෙන්නේ ප්‍රශ්නකට උත්තරයක් දෙන්න. මේකේ පොපියුලර් ප්‍රශ්නය තමයි ප්‍රසිද්ධ ප්‍රශ්නය තමයි what are you doing? ඔයා මොනවද කරන්නේ? right? We have to use present continuous most probably to answer the question of what are you doing? Right? If you answer the question what are you doing, you can give lot of answers dependent on the situation. ඔබට ඔබගේ මේ ප්‍රශ්නේ කවුරු හරි අහුවොත් ඔබට ඒකට පිළිතුරු වශයෙන් අවස්ථානුකූලව විවිධ උත්තර දෙන්න පුළුවන්. මම වැඩි වශයෙන් යෙදෙන ක්‍රියාවන් වාක්‍යයට නගලා උදාහරණ කීපයක් දෙනවා. Here I am providing you with certain verbs that are mostly used in our common day-to-day life. ඉස්සෙල්ලා මම කිව්ව විදිහට වාක්‍ය හදනකොට උක්තය මුලට යනවා, ක්‍රියාව කරන කෙනා මුලට එනවනම් එයාට අනුව am is සහය දෙන්න ඕනේ කිව්වා. ඒකක් මම මතක් කරලා කිව්වොත් I නම් am, you we they සමග ආයදනවා, he she it සමග is හදනවා. ක්‍රියාව අපි හිතමු buying goodsම කියලා. right? buying goods බඩු මිලදී ගන්නවා. ඉස්සෙල්ලා මම ලියු උදාහරණ තිබුණේ someone is buying food, මේ goods කියන්නේ බඩු. එතකොට වාක්‍ය හදනකොට I එක am, you are, we are, they are, he is, she is, it is. I we they he she මේ වචන හතට කියන pronouns කියලා. මේ වෙලාව subjective pronouns. objective pronouns උත් තියෙනවා මේවයි. කර්මයේ වශයෙන් යෙදෙන අවස්ථාවේදී I ගේ භාවිතය තමයි me, you ගේ භාවිතය ඇවිල්ලා you, we ගේ භාවිතය us, they ගේ භාවිතය them, he, him, she, her, it. I කියන්නේ මම, you කියන්නේ ඔබ, we කියන්නේ අපි, they කියන්නේ ඔවුන්, he කියන්නේ ඔහු, she කියන්නේ ඇය, it කියන්නේ ඌ නැත්නම් එය. right? you කියන එකේ
ඔබ ඕගොල්ලෝ කියන අදහස තියෙනවා. ඒ කියන්නේ ඔයා ඉස්සරහා ඉන්න එක්කෙනෙක් හරි ලොකු පිරිසකට අපි you කියලා කියනවා. we කියන්නේ අපි. ඒ කියන්නේ ඔයත් එක්ක තව එක්කෙනෙක් හරි නැත්තම් විශාල පිරිසක්. he කියන්නේ ඔහු පිරිමි කෙනෙක් නම්. ඔබ කතා කරන කෙනා පිරිමි කෙනෙක් නම්. ඔබ වාක්‍ය තනන කෙනා පිරිමි කෙනෙක් නම් අපි he ඔහු කියලා අපි හඳුන්වනවා. she කියන්නේ ඇය. she කියන්නේ ඇය. it කියන්නේ ඌ නැත්තම් එය. වාක්‍ය හදනකොට මේ විදිහට යන්න ඕනේ. එහෙමනම් මේක ඔයා ලියා ගන්න. ලියලා මුලින්ම මේ වාක්‍ය හතර හදලා ඉමු. I am buying goods. You are buying goods. We are buying goods. They are buying goods. He is buying goods. She is buying goods. It is buying goods. අන්න වැරද්දක් ආවා. පුළුවන් අපිට එහෙම කියන්න. ඌ බඩු මිලදී ගනිමින් ඉන්නවා කියලා. අපි ඊට එතනදී වරහන් කරමු. මොකද buying goods දාන්න ඉස්සෙල්ලා තමයි මම ඊස් දැම්මේ මෙතන. ඌ බඩු මිලදී ගනිමින් ඉන්නවා කියන්නේ. දැන් ඇත්තට මේකේ සිංහල වාක්‍ය වෙන්නේ මම බඩු මිලදී ගනිමින් සිටිනවා. නමුත් එලවන්න එපා සිංහල වාක්‍ය හොයාගෙන. ඇයි දන්නවද? ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? යූසර්ස් ටික ඔයා ඔලුවට දාගත්තට පස්සේ මේ සිංහල වාක්‍ය මැත්තේ මැරෙන්න හදන්න එපා. හරිද? සිංහල වාක්‍යයට ඉංග්‍රීසි වචන හොයන්න යන්න එපා. සිංහල වාක්‍යයේ හමුවන සිංහල වචන හොයාගෙන යන්න එපා ඉංග්‍රීසි. ඔබ බලන්න ඉංග්‍රීසියේ ක්‍රමවේදය මොකක්ද කියලා. ඒ ඉංග්‍රීසියේ ක්‍රමවේදය අනුගමනය කරගෙන යනකොට ඔබට ඔබේ අදහස සිංහලෙන් තියෙන අදහස ඔටෝමැටිකලි ඉංග්‍රීසියෙන් වෙනවා. පරිවර්තනයක් වෙන්නේ නැහැ එතෙන්දී. කවුරු හරි කියනවා නම් if somebody says those who speak in English in Sri Lanka or anywhere they do the translations, they do the translation from their mother language to English, that is wrong. කවුරු කියනවා නම් මේ ලෝකේ කවුරු කෙනෙක් ඉංග්‍රීසියෙන් කතා කරද්දී මව් භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට වාක්‍ය පරිවර්තන වෙනවා කියලා ඒක එහෙම වෙන්නේ එක බොරුවක්. right? එහෙම කියන්නේ ඉංග්‍රීසි කතා කරන්න බැරි කෙනෙක්. right? If somebody says so, he's a person who doesn't have speaking ability. මෙතන ඇත්තටම වෙලා තියෙන මොකද්ද කියලා මම ඔයාලට කිව්වා. මේ වාක්‍යයේ වටිනාම කියලා තමයි මෙන්න මේක. right? මේ කොටස ක්‍රියාව කර්ම. buying මිලදී ගනිමින් සිටිනවා. මොනවාද මිලදී ගනිමින් සිටින්නේ? goods බඩු. මේ කැලලට කියනවා මේ වචන දෙකක් එකතු වෙලා තියෙනවා. වචනයකට තව වචනයක් එකතු වෙනවා නම් අපි කියනවා phrase කියලා. වාක්කාණ්ඩයක් කියලා. phrase. PHRASE. right? එතකොට phrases වර්ග හතරක් තියෙනවා. noun phrase, verb phrase, adjective phrase, adverb phrase. ඔයාට මම මේ phrases හැදෙන්නේ කොහොමද කියන එක මගේ පාඨමාලාවේදී සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. මෙතන තියෙන ඇත්තටම verb phrase එකක්. මේ හැදිලා තියෙන verb phrase එක. ක්‍රියාවයි කර්මයයි. එතකොට verb phrase එකක් හැදෙනවා. ක්‍රියාව කර්මය එකතු වෙනවා නම් එය verb phrase එකක්. එච්චරද verb phrase කියන්නේ? නෑ. එතන පොඩි තියරි එකක් තියෙනවා හැංගිලා. ක්‍රියාව කර්මය එකතු වෙන්නේ එම ක්‍රියාව කර්මයක් ගන්න පුළුවන් ක්‍රියාවක් නම්. ඒ කියන්නේ ක්‍රියාවක් කර්මයක් ගන්න බැරි ක්‍රියාවන් තියෙනවද? ඔව්. ඒ නැත්තේ. ක්‍රියාවන් තියෙන කර්මයක් ගන්න බැරි ක්‍රියාවක්. එතකොට මොකද වෙන්නේ? ක්‍රියාව කර්මයක් ගන්නෙ නැත්නම් අනිවාර්යයෙන්ම ක්‍රියාවට පසුව ක්‍රියා විශේෂණයක් තියෙන්නම ඕනේ. right? එතකොට මේ ක්‍රියාව කර්මයක් ගන්නවා.
කර්මයක් ගන්න ක්‍රියාවක් නම් අපි මේ ක්‍රියාවට කියනවා transitive verb එකක් කියලා. transitive verb කියන්නේ කර්මයක් ගන්න ක්‍රියාපද. කර්මයක් නොගන්නවා නම් එම ක්‍රියාවට කියනවා අපි intransitive verb. ඔයාලට සිංහල මෙලවනින්ද මම මේක සිංහල වචනෙත් කියන්නේ transitive verb කියන්නේ සකර්මක ක්‍රියාපදයක්. intransitive verb කියන්නේ අකර්මක ක්‍රියාපදයක්. එතකොට මෙතන තියෙන සකර්මක ක්‍රියාපදය. transitive verbs intransitive verbs කියලා ටොපික් එක අපි පසුව සාකච්ඡා කරනවා. නමුත් මම මේවා ඔක්කොම එක ඉදිරියට යන්නේ ඇයි? මගේ මෙතඩොලොජි එකේදී මම ට්‍රාන්ස්ලේෂන්ස් කරන්නේ නැති නිසා, සිංහල to English දාන්නේ නැති නිසා මේ verb phrase හඳුනා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. right. එතකොට ක්‍රියාපදය කර්මය ගන්නේ නැත්නම් එය අකර්මක ක්‍රියාපදයක් කියලා කියනවා. අකර්මක ක්‍රියාපදයක් ආවොත් උදාහරණයක් වශයෙන් මම ආර ක්‍රියාපද පහක් මෙතන දීලා තියෙනවා. අකර්මක ක්‍රියාපද, කර්මයක් ගන්න නැති ක්‍රියාපද මේ තියෙන්නේ. මේ ක්‍රියාපද වලින් verb phrase හැදෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම හැදෙනවා. මේ ක්‍රියාවක් තනියෙන් යෙදෙන්නේ නැහැ, කර්මය ගන්නෙ නැහැ කියන එක වෙන කාරණයක්. නමුත් වාක්‍යය තනිව යෙදෙන්නේ නැහැ. මෙයාට තනිව යෙදෙන්න බෑ. අනිත් පැත්තෙන් ගත්තා. Even though these verbs are intransitive, they can't place in a sentence alone. They must have an adverb or adverbial phrase. Otherwise, they do not convey any meaning. Right? මේ ක්‍රියාපද වලට තනිව වාක්‍යයක ස්ථානගත වෙන්න බෑ. එහෙම තනිව තිබුණොත් එයා නිවැරදි අර්ථයක් දෙන්නේ නැහැ. They do not express a clear idea. So they need adverbs. ක්‍රියාපද ක්‍රියා විශේෂණ මේගොල්ලන්ට අවශ්‍ය වෙනවා. ක්‍රියා විශේෂණ තනි වචනයක් වෙන්න පුළුවන්, වචන කිහිපයක එකතුවක් වෙන්න පුළුවන්. adverb කියන්නේ තනි වචනය, adverbial phrase කියන්නේ වචන කිහිපයක් එකතු වෙලා ක්‍රියා විශේෂණයක් විදිහට පාවිච්චි වෙනවා. මම උදාහරණ මේ ක්‍රියාපද එක්කම ඔයාලට කියලා දෙන්නම්. stay කියන්නේ රැඳී සිටින ඔබ දන්න විදිහට stay alone තනිව ඉන්නවා. තනි වචනයක්. මේකට කියන adverb ක්‍රියා විශේෂණේ තනි වචනයක්. හරිද? work hard කියන්නේ වෙහෙසිලා වැඩ කරන work hard. wake up අවදි වෙනවා. ඒ කියන්නේ නිදාගෙන නැගිටිනවා. wake up early in the morning. Wake up early in the morning. උදේම අවදි වෙනවා. sleep කියන්නේ නිදා ගන්න. ගොඩාක් verb phrases හදතේ මම කිහිපයක් දීලා මේක හඳුන්වලා දීලා ඉදිරියේදී ඔයාලට ලබා දෙන ටියුට්ස් වලට මේවා බහුල වශයෙන් එකතු කරලා ඒවා අපි ඉදිරි වීඩියෝස් වලදී සාකච්ඡා කරමු. Sleep in bed. ඇඳේ නිදා ගන්න. Sleep in bed කියන්නේ ඇඳේ නිදා. Sleep on the floor. බිම නිදා ගන්න. Sleep in an armchair. ඇඳේ පුටුවක නිදා ගන්න. Sleep in jungle. කැලේ නිදා ගන්න. Sleep on the pavement. පදික වේදිකාවේ නිදා ගන්න. එතකොට මෙතන walk කියන්නේ ඇවිදිනවා. walk fast. වේගෙන් ඇවිදිනවා. මෙතන තනි ක්‍රියා විශේෂණ පද තියෙනවා. මේ alone තනිව. alone කියන්නේ තනිව. stay alone කියන්නේ තනිව
රැඳී සිටිනවා. right? තනිව ගත කරනවා. stay alone. right? live alone කියන්නත් පුළුවන්. live එකත් එක දාගන්නත් පුළුවන්. හරිද? work hard කියන්නේ වෙහෙසිලා වැඩ කරනවා. දැන් මේ තියෙන ක්‍රියා විශේෂණ පද මේවා කර්ම නෙමේ. මේ ක්‍රියා විශේෂණ පද තනි වචන adverbs කියලා අපි මේවා හඳුන්වනවා. හැබැයි මෙතන තියෙන්නේ 1 2 3 4 5 පහක් වචන පහක් එකතු වෙලා තියෙනවා. අන්න adverbial phrase එකක් අපිට හමු වෙනවා. phrase එකක්. adverbial phrase කියලා අපි මේක ඇල්ලට කියනවා. ඒක ලිව්වොත් A D V E R B I A L adverbial phrase කියලා කියනවා. ක්‍රියා විශේෂක වාක්‍යාංශය. ඔන්න ක්‍රියා විශේෂක වාක්‍යාංශයක් අපිට හමු වෙන අවස්ථාව wake up early in the morning අලියම හැරෙන උදේ පාන්දරම හැරෙනවා. right? sleep in bed මෙතනත් වචන දෙකක් එකතු වෙලා තියෙනවා. ඒකත් ඇවිල්ලා adverbial phrase එක. walk fast කියන වේගෙන් ඇවිදිනවා. තනි වචනයක් fast කියන adverb එක. තනි වචනයක් මේක adverb එක. මේ adverbial phrase එක. early in the morning කියන adverbial phrase එක. hard තනි adverb එක. alone කියන adverb එක. එතකොට මේ තියෙන්නේ ඇවිල්ලා verb phrases. මේ ක්‍රියා විශේෂණ පදය ක්‍රියාපදයක් එක්කම යන්නේ. ඒ දෙන්නට තනි තනියෙන් ඉන්න බෑනේ. ක්‍රියාපදයට තනියෙන් යන්න බෑ. ක්‍රියා විශේෂණේ ඕනෙම අර්ථයක් දෙන්න. ඒතර මේ දෙන්න එකට එකහුව වෙලා ක්‍රියාපදයේකට උදව් කරනවා මේ වචනය. හරිද? දැන් කර්මය වුණත් කර්මය ක්‍රියාවට උදව්වක් දෙන්නේ. අදහස දීමට උදව්වක් කරනවා. එතකොට verb phrase කියන්නේ ක්‍රියාපදයේ මූලික කරගෙන හැදෙන වාක්‍යාංශයට කියනවා verb phrase කියලා. verb phrase යනු ක්‍රියාපදයේ මූලික කරගෙන සෑදෙන වචන කිහිපයක එකතුව verb phrase එකක් එවත් ක්‍රියාපදයක් ඇතුළත් වාක්‍යාංශයක් වේ. right? එතකොට මේ තියෙන්නේ verb phrases. හැබැයි මේ ක්‍රියාපදවල විශේෂත්වයක් තියෙනවා. මේවා කර්ම ගන්න නැති ක්‍රියාපද. ඒ නිසා මේවට කියනවා intransitive verbs කියලා. intransitive verbs. කර්ම ගන්න නැති ක්‍රියාපද. intransitive. ඒස ට්‍රාන්සිටිව්ස් ටිකක් දාන්න නැන්ද මම කාලය ගොඩාක් යන හින්දා මේ ප්‍රධාන මාතෘකාවන් වලට මට කාලය මදි වන හින්දා මේ වීඩියෝ එක කෙටියෙන් උපරිම පැයක් කින් මේක ඉවර කරන්න අවශ්‍ය නිසා මම ඉස්සරහට යනවා. අපි ඉදිරියේදී ඕනතරම් කර්මයක් එක්ක යෙදෙන verb phrases සාකච්ඡා කරමු. කිව්වා ඔයගලන්ට උදාහරණ කිහිපයක් දෙනවා කියලා. මෙන්න එහෙනම් පළවෙනි උදාහරණය I am getting dressed. I'm getting dressed. මම ඇඳුම් අඳිමින් සිටිනවා. ආපස්සට ආගියොත් කෙනෙක් අහුව what are you doing කියලා. I'm getting dressed. මම ඇඳුම් අඳිමින් සිටිනවා. I am putting off my clothes. මම මගේ ඇඳුම් ගලවමින් සිටිනවා. I am putting off my clothes. මම මගේ ඇඳුම් ගලවමින්. They are waiting for the results. ඕන් ප්‍රතිඵල යනකම් සිටිනවා. They are waiting for the result. She is making tea. ඇයටි සාදමින් සිටිනවා. I am having a rest. Mama විවේකයක් ගන්නමින් සිටිනවා. I am having a rest. I am having lunch. මම දිවාහාරය ගන්නමින් සිටිනවා. දැන් ඔබ හිතාවේ ඇයි සර් මේ having ලිව්වේ eat නොලියා කියලා. ඔයා හිතාවනේ eat නොලියා why teacher wrote having
without writing eating, right? We can replace eat with have. අපිට eat වෙනුවට have පාවිච්චි කරන්න පුළුවන්. drink වෙනුවට අපිට have පාවිච්චි කරන්න පුළුවන්. ළඟ තියනවා පාවිච්චි කරන්න කියන අදහස දෙන්නත් have යෙදෙනවා තමයි. මේ අවස්ථාවේදීලා තියෙන්නේ ආහාරයක් ගන්නවා කියන එක. Right? I am having lunch, or I am having dinner, or I am having breakfast, I am having a body wash. ඇඟ සෝදාගන්න සිටිනවා. මම හිතනවා මේ උදාහරණ ටික ප්‍රමාණවත් වෙයි කියලා. ගොඩාක් උදාහරණ දෙන එක නෙමේ මගේ මූලික අරමුණ. මේ ව්‍යාකරණයේ ප්‍රධාන මාතෘකාව. මම හිතනවා මේ උදාහරණ ටික හොඳටම ඇති කියලා. මගේ අරමුණ මේ උදාහරණ දෙන එක නෙමේ මේකේ තියෙන රහස ඔයගලන්ට කියන්න. එන අපි යමු රහසට. පළවෙනි රහස තමයි ඕගොල්ලෝ ගොඩක් දෙනෙක් වැඩි දෙනෙක් දන්නේ කොහෙදද කොතනදද මොන අවස්ථාවේදද present continuous යෙදෙන්නේ කියලා. present continuous ප්‍රධාන වශයෙන් යෙදෙන අවස්ථා පහක් තියෙනවා. මේ තියෙනවා පළවෙනි අවස්ථාව. The actions happening at the time of speaking. කතා කරන මොහොතේදී සිදුවෙමින් තියෙන දේවල්. ඒවා තමයි මේ යූස් එක හැබැයි හැමෝම දන්න ප්‍රසිද්ධම භාවිතය තමයි මේක. මේ වෙලාවේ වෙමින් තිබෙනවා කියලා තමයි ඔයගොල්ලෝ ඔලුවට දාන්නේ. present continuous නම් ඒකයි කියලා ඔයා එහෙමත් ඔලුවට දාගෙන තියෙනවා. එතකොට මේ පහෙන් පළවෙනි එක ඔයගොල්ලෝ දන්නවා. ඊතුරු හතර ගැන ඕගොල්ලන්ට වැඩි අවබෝධයක් නැහැ. මම ඒ හතර ගැන තමයි දැන් කතා කරන්නේ. මොකද්ද බලමු අපි දෙවන යූස් එක. Started actions. Started actions. මොනවද started actions කියන්නේ? පටන්ගෙන තියෙනවා හැබැයි නිම වෙලා නැහැ. මොනවාරි ක්‍රියාවක් පටන්ගෙන තියෙනවා නම් present continuous. හැබැයි ඒ ක්‍රියාව පටන් ගන්න ඉක්මනින් ඉවර කිරීමේ අදහසින්. හොඳට හිතන්න. ඉක්මනින් ඉවර කිරීමේ අදහසින්. හැබැයි එහෙම ඉක්මනින් ඉවර කරන්න කියලා අදහසින් ඉක්මනින් ඉවර කරන්න කියලා අදහසින් පටන් ගත්ත ක්‍රියාව ගොඩක් කාලයක් ඇදුනොත් ඉතින් කරන්න දෙයක් නෑ. හැබැයි මේක ඉක්මනින් ඉවර කරන්න කියලා පටන් ගත්ත ක්‍රියාව. මොකද්ද කියලා හිතමු. දැන් අපි මෙහෙම හිතමු. ඔයා පොතක් කියවන්න පටන් ගන්නවා. දැන් පටන් ගන්න පොත. ගම්පෙරළිය. You start to read a book called Gamperaliya. It's a novel, so you start to read the novel of Gamperaliya. Gamperaliya නම කතාව දැන් කියවන්න පටන් ගන්නවා. දැන් උන්න පටන් ගත්තා. පිටුවක් කියව දෙකක් කියව right. දැන් started action එකක් ඒක. Okay? started action එක. මේ පොත තව කෙනෙක්ගෙන් ගත්ත පොතක්. වාගේ යාළුවෙක්ගෙන්. ඔන්න පිටු දෙකක් කියවනවා. මම ඊටු ටික හෙට කියවනවා කියලා තියෙනවා. හෙට දවසත් අරගෙන ඔන්න පිටු දෙකක් කියවනවා. තව තියෙනවා දැන් පිටු ගොඩක්.
මම අනිවාර්යයෙන්ම සෙන්සුරාද ඉවර කරනවා කියලා එහෙම හිතනවා. පෝස්ට්පෝන් කරනවා. සෙන්සුරාදත් එනවා, ගත වෙනවා, යනවා සෙන්සුරාද. ඉවර වෙනවා. දැන් මොකද වෙන්නේ? අයිඩියා එක තියෙනවා මේක ඉවර කරන්න ඕන ඉක්මනින් කියලා. හැබැයි ඉවර වෙන්නේ නැහැ. ඔය අතරේ මාකට් එකට යනවා. මාකට් එකට ගිහලා අර මිනිස්සයා හම්බ වෙනවා. කවුද? මේ යාළුවා. Where's my book? Give me the book if you have read it. Return it to me, please. Return me my book if you have finished it. Like කියවලා ඉවරන if you have finished reading. Please give me the book if you have read the book. Okay. Please return me the book if you have stopped. Please return me the book if you have finished reading. මට කරුණා කර නැවත පොත දෙන්න ඔබ කියවලා ඉවර නම්. ඒ අවස්ථාව කියනවා sorry මචං I'm still reading it. I'm still reading it. දැන් මේ පාරේ යන ගමන් හමු වෙන්නේ. එයා ඇවිල්ලා අහනවා. එතකොට මෙයා මේ පොත කියවනවා කියලා දෙක අදහස් වෙන්නේ නෑ. ඒකෙන් එහෙම අදහස් වෙන්නේ නෑ. දැන් ඔයා හිතන් හිටපු ප්‍රසන්ට් කන්ටිනියස් එක දෙවන යූස් එක බලන්නකෝ. ඔයා හිතන් නැති දෙයක්. දැන් ඔයා පාරේ යන ගමන් එයා හමු වෙනවා. එයා අහන කොහමද පොත මචං කියලා. මෙයා කියනවා I'm still reading it. මම ඒක තවම කියවනවා කියලා. Still reading it. I'm still reading it. මම ඒක තවම කියවනවා කියලා. තවම කියවනවා. එතකොට අර මිනිස්සයා දන්නේ නැහැ කියලා හිතන්නකො දෙවන නිවුස් එකයි මෙයා පාවිච්චි කරන්නේ. You are still reading? Where's the book? You are empty handed. ඔයාගේ අත්වල පොත් නැහැ නේ මොකුත්. ඔයා හිස්සතින් ඉන්නේ. කොහොමද පොත? හරි ඔය මම මේ ප්‍රසන්ට් කන්ටිනියස් දෙවන අවස්ථාව යූස් කරන තාමත් දන්නේ නැද්ද ඔය එක ඉංග්‍රීසි? එහෙම එකක් තියෙනවා. දන්නේ නැත්නම් යනවාකෝ අර ඉංග්‍රීසි සර්ගේ පන්ති මොන ඉංග්‍රීසිද? විජයරත්න සර් පන්ති යනවාකෝ අතුරු ගම්සලා පළවෙනි නිවුස් එකම එදා ඉඳලම ඔක එහෙම කියන්නේ නැහැ. හරිද? එහෙම කියන අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි වාර කතා කරන සිද්ධ වෙන ඉංග්‍රීසි දන්න කෙනෙක්ට. right. එහෙමනම් ඔයා පොත කියවන්න පටන්ගෙන තියෙනවා. අර ඇවිල්ලා අහනවා පොත දෙන්න පුළුවන්ද? මම ඒක තාම කියවනවා. I'm still reading it. Started action. ඔයාලට තේරුණාද? තව උදාහරණයක්. හිතන්න දැන් ඔන්න ඔයා දවල්ට උයන්න පටන් ගන්නවා. ඔයා බිරිඳ මහත්තයා එළියට ගිහිල්ලා. Okay? Your husband has gone out and you are the wife. Now you have started cooking. උයන. එළවලු කපනවා. Chopping vegetables. ඔය අතරේ තව පැයක් විතර යනවා ඔයා. ඔන්න ඔහෙද එකක් ගහනවා කියලා. දැන් ඔයන එක කපන එක පැත්තකින් තියලා. Bata lipe. Rice is on fire. Now you feel hungry. You think it's time to drink a cup of tea. Then you prepare tea. වා දැන් දීලා තේ හදනවා. තේ හදලාම තේ කපනවා. තේ කපනකොට phone is ringing. දැන් මොකද කරන්නේ? phone එක උස්සන. Hello. Okay, husband now. Hey. Have you finished cooking? උයන එක ඉවර කළාද? I'm still cooking. No dear, I'm still cooking. මං තාම උයනවා. මොකක්ද ඒ උනේ? I'm still cooking. මේ තේ බිබී ඉන්නේ. තේ පුරව තේ කාතේ? I'm still cooking. හරිනේ. ඉතින් පටන්ගෙන ඉතින් උයන එක පටන්ගෙන ඉතින් එයාට කියන්න පුළුවන්. I'm still cooking කියලා. දැන් ඔය තේ ටික දැන් අත ටික රොස් එකන රොස් ගල් බත අහක තිබ්බ අයින් කර. හරි එළවලු ටික නම් කැපුවා. කිල් ටික දාන්න තියෙන රෙදි ටික ඔත් තියනවානේ හොදන්න.
විනාඩි පාර හොදලා යනවා කයි රුස් ගාලා හොදනවා. ඕන දැන් හොදනවා. මෙහෙමනේ හොදන්න. ඔව් මෙහෙම හොදන්න. හුලං ගහනවා ආනේ. කොහොමද හොදන්නේ? හොදන්නේ නැහැ නේද? washing machine එකේ දාලා හොදන්නේ. I wash my clothes in my washing machine, on my washing machine or by my washing machine. Okay. I wash my clothes in my washing machine. ඊට පස්සේ උන රෙදි හොදනක ආයි කෝල් එක එනවා. කංජන් hello කියලා කලා අරගෙන ඉතින් හොඳ කටහඬ දෙනවා. ඉතින් අරට මුණ පේන්නේ hello hey, have you finished cooking? I'm very much hungry. මට ගොඩක් බඩගිනි. ඔය කිවර කරාද? Yeah. I'm finishing my cooking still, but I'm still. No, dear. I'm sorry. I'm still cooking. මම තාම වෙනු. මොකද what's the hell? What the hell you are doing, man? මොනවද ඔයා කරන්නේ යන්නේ? Hurry. Yes. I can't cook all of a sudden. It takes time. ඒකට වෙලාවක් යනවා. මට එකපාරට යන්න බෑ. You must know it. ඔයාක දැනගන්න ඕන. හදිසියවත් මහත්තයාට දිවඥාන තිබ්බනම් පේනවා මේ හොදෝද ඉන්නේ කියලා. එහෙම කියනවා. ඉතින් එහෙම කියන්නත් පුළුවන්. ඒ උයන එක පටන් ගන්නනේ තියෙන්නේ. හරිනේ ඉතින් කියනවා. උයන එක පටන් ගන්නනේ තියෙන්නේ. උයන එක ඉතින් පටන් ගන්නනේ තියෙන්නේ. බතලය විතරයි. එළුළු කැපුව විතර තියෙ ඕක දන්නේ නැහැ. උයන එක පටන් ගන්න දැන් රෙදි හොදන. right. ඔන්න ඔකට started actions කියලා කියන්නේ. okay. තව උදාහරණයකට එනවා. දැන් ඔන්න දෙන්නෙක් මීට් වෙනවා. එනකොට එහා පැත්තේ කෙනා. Mr. Sunil, you are after a long time. Me, Mr. Sunil, ගොඩාක් කාලෙකින්. Where are you going? කොහෙද යන්නේ? I'm going to my land. ඔයාගේ land එකට යනවද? Yes, I'm going to my land. Why you are going to your land? එහෙම අහන්නේ. Why are you going to your I'm building my house there. Wrong English, broken English. I am building my house there කියන්න බෑ. මිනිහා හදන්නේ නැහැ මේ සල්ලානේ හදන්නේ. ඒක කියන්න ඕනේ I'm getting my house built. Getting my house built. මම්මගේ ගේ හදවා ගන්නවා කියලා කියන්න ඕනේ. ඉතින් වෙන කෙනෙක් හදන්නේ. ඉතින් දැන් මෙයා එහෙම කියනවා. ඇත්තද? Is it true? Shall I come with you? මම ඔයත් එක්ක එන්නද? Shall I come with you? I want to see your house being built. මම කැමති ඔයාගේ ගෙදර හදනවා දකින්න. නෑ අද හදන්නේ නෑ මේ මං ඒකට. අද හදන්නේ නැත්නම් ඔයා කිව්වේ my house is getting built කියලා. Workers are building my house කියලා ඔයා කිව්වේද? එහෙම කිව්වේ නෑ මම කිව්වා I am building my house there. Okay, no. The house is getting built. You think the house is getting built here? Getting my house built. You think I am getting my house built here? Mangi hadawa gannawa කියලා. ඉතින් හරිය තමයි. ඉතින් යන්කෝ බලන්න හද. ඉතින් අද හදන්නේ. එහෙනම් කොහොමද දැන් පාවිච්චි කරන්නේ? දැන් වෙන්නේ නැත්තම් කොහොමද ප්‍රසංග ගන්න ඉස්සෙල්ලා? ඒක තමයි මිනිස්සු කියන්නේ. ඒක දෙවෙනි පාවිච්චි, දෙවෙනි යූස් එක, සෙකන්ඩ් යූස්. කවුද බං ඉංග්‍රීසියෙන්? පාලයන්කෝ බං අර පාන්ති එහෙම කියන්නේ එපා ඈ. එහෙම කියන්නේ එපා කවදාද? දෙවෙනි යූස් එක කියන්නේ started action. එහෙනම් තුන්වෙනි යූස් එකට එමු.
තුන්වෙනි යුස් එක තමයි change of the present state. වර්තමාන තත්වයක වෙනසක්. වර්තමාන තත්වයක වෙනසක්. මොකද වර්තමාන තත්වයක් කියන්නේ? කොහොමද වර්තමාන තත්වයේ වාක්‍ය දෙන්නේ? ඒවත් හැදෙන්නේ ඇමි සදාලා තමයි. උදාහරණයක් හැටියට කිව්වොත් Madhuri is fat. හරිද? ආරම්භයෙන් ලබු ගෙඩියක් වගේ ඉන්නේ Madhuri. Madhuri is fat. දැන් Madhuri එකපාරට හුලම් බැස්සගේ අඩු වෙනවා කියලා හිතමු. දැන් ඔන්න සතියකට පස්සේ Madhuriව දකිනවා. Madhuri මෙන්න පොලේ මේක කෙට්ටු වෙලා මේ දැන් ඇත්තම කතාව සීන් ඩයබටික් හැදිලා වෙන්න පුළුවන්. නමුත් මෙයා කියනවා මම ජොගින් කරනවා I'm doing jogging. I'm doing jogging කියන්න බෑ. ඒක present action එකක් නා. හරිද? නමුත් broken English කතා කරන මිනිස්සු විදිහට කතා කරනවා. I do jogging කියන්න ඕනේ. simple present use කරන්න ඕනේ. broken English කතා කරන ඒවත් මම දාලා කියලා දෙන ඔයගලන්ට. නැත්තම් broken English මොකක්ද හරි English මොකක්ද කියලා දැනගන්න ලැබෙන්නේ නැතිද? You are getting then එයා බහිනවන you are getting fat නෙමෙයි you are getting thin වෙනවා. මම ඒක මොකක්ද කියලා දැන් බෝඩ් එකේ එක්ස්ප්ලেইন කරලා දෙන්න. fat කියන්නේ මහතයි. right? fat කියන්නේ මහතයි. Madhuri මහත නම් Madhuri is fat. හැබැයි Madhuri කෙට්ටු නම් Madhuri is thin වෙන්න ඕන. අපි වාක්‍ය දෙක ලියමු බලන්න. Madhuri is fat. Madhuri is thin. Madhuri මහතයි, Madhuri කෙට්ටුයි. දැන් මේ තත්ත්වයේ ඉන්නවා කියලා හිතමු. මම කව තුන්වෙනි යුස් එක තමයි change of present state. වර්තමාන තත්ත්වයක වෙනසක්. මේ වර්තමාන තත්ත්වයේ මොකද? එයා මහතයි. එයා මහත කෙනෙක්. මේක වෙනස කියන්නේ එහෙම නැත්නම් මෙතන ඉඳලා මෙතෙන්ට යන්න එපේ. තින් වෙන්න එපේ. ඒක පටන්ගෙන නම් මේ ගමන මහත කියන තත්ත්වයේ ඉඳලා කෙට්ටු කියන තත්ත්වයට යන්න පටන්ගෙන තියෙනවා. හැබැයි මෙතෙන්ට ගිහිල්ලා නැහැ. කෙට්ටු වෙලා නැහැ තාම. යන අතරමඟ ඉන්නේ. එහෙමනම් අතරමඟ ඉන්නවනම් අපි කියනවා getting කියලා. getting thin. thin උනාට පස්සේ තමයි මේ කියන Madhuri is thin කියලා කියන්නේ. මෙතෙන්ට යන අතරතුරේ ඉන්නවනම් අපි කියනවා Madhuri is getting thin කියලා. Madhuri කෙට්ටු වෙමින් කෙට්ටු වෙන්න පටන් ගන්න කියන එක. You are getting thin. It's amazing. You have changed a lot. ගොඩාක් වෙනස් වෙලා. You are කෙට්ටු වෙන්න පටන් ගන්න මොනවද අනේ? හැබැයි එහෙම අපි එහෙම කෙට්ටු වෙලා තිබුණොත් එහෙම කෙලින්ම අහන උඹට ඩයබටික්ද කියලා. Do you have diabetics? ඔයාට දියවැඩියවත් පිස්සුද මෙයා? Are you mad? I don't have diabetics. මට diabetics නෑ. I do jogging no. මම ජොග් කරනවානේ. ජොග් කරනවා කියන අර අතපය විදලා ඔහොම යන්නේ. මෙහෙම දැන් සමහර එක විදිහට යනවා ඉතින්. මෙහෙම යනවා සමහරු ඔහොම යනවා. කොහොම යනවද වන්ද එක මිනිස්සු එක විදිහට යනවා. හරිද? ඇඟ බස්ස ගන්න. සමහරු කනේ මේකක් ගහගෙන යනවා. කියලා සමහර කරලා හොංගල ඇප් වෙනවා. right? කොහොමද ඇඟ බස්ස ගන්න පුදුමාකාර අමාරුවක් නෙමෙයි මේ උනන්දුවක් තියෙන මිනිස්සුන්ගේ. හරිද? ඔය පාක් තියනවානේ. දැන් මේ පාක් වල දේඩු ඒකට කියන ජොගින් කියලා. අතපය විසිකල්ලාම ඇවිදිනවා. right? Are you mad? I have changed myself by jogging. ඔයාලා පිස්සුද මම වෙනස් වෙලා තියෙන ජොග් කළා. right? එතකොට you are getting thin.
You have changed a lot. ඔයා ගොඩක් වෙනස් වෙලා. You are getting thin. ඔයා කෙට්ටු වෙන්න පටන් ගන්නවා. තර ෆැට් එකේ ඉඳලා මෙතෙන්ට එනවනේ. Getting thin. අපි තුන් poor කියලා දුප්පත්. ඒක අනිත් පැත්ත rich. දුප්පත්. මාදුරු ඔන්න දැන් පොඩි වැඩක් කරන්න මම මෙතන වචනයක් දානවා. හරිද? ඒක තත්වයක් ප්‍රකාශ වෙන්නේ. ඒ තත්ත්වයෙන් මේ තත්ත්වයට යනවා. ඒක ඔයා කියන්න ඕනේ. right? මෙයා මధుරි poor rich. poor කියන්නේ දුප්පත්, rich කියන්නේ poor. එන දෙකයිල නාම විශේෂණ පද දෙක. එතකොට poor මෙතෙන්ද දැම්මොත් මధుරි is poor. මధුරි දුප්පත්. වෙනස් වෙනවා කියන්නේ වෙනස් වෙන්න පටන් අරන් කියන්නේ getting දැම්මා rich කියලා යෙදුවා වාක්‍යය. Madhuri is getting rich. right? ඒක නෝන කොහොමද? Madhuri is getting rich. හැබැයි ඔන්න දැන් චුට්ට පෝසත් වෙනවා. පෝසත් වෙනකොට මිනිස්සු ඩොන් ගාලා මහත් වෙනවා දන්නේ. සමහරව එහෙමනේ පෝසත් වෙනකොට මහත් වෙනවා. right? එතකොට ටික මහත් වෙනවා මේ පෝසත් වෙනවා. ඔන්න පෝසත් වෙනවා. ඔන්න දැන් පෝසත්. ඒ තත්ත්වයට ආවට පස්සේ I getting නෙමෙයි. Madhuri is rich. Madhuri පෝසත්. right? එතර poor ඉඳලා rich දක්වා ගියා. rich ඉඳලා ආයි poor දක්වා එන්න පුළුවන්. අපි හිතමු Madhuri පෝසත් තත්ත්වයට දුප්පත් වෙන්න පටන් ගන්න. Madhuri is getting poor. Oh, why are you worried? I don't know what's happening to my business. Mandana mono venawada kiyala mage business. Why? I'm losing everything. I'm really getting poor, man. Man duppat wenna patan gana. Don't be worried. Even though you are started to be poor. Wa duppat wenna patan ganatwa duk wenna epa. Because why? Be positive and make another plan to raise your head. Right? කව එහෙම දුප්පත් වෙන පටන් ගත්තාම වෙන ප්ලෑන් එකක් ගලා ඔලුව උස්ස ගන්න. හැබැයි වෙන ප්ලෑන් එක කියන්නේ මොනවා හරි ලංකාවට කුණු ගොඩක් ගෙනල්ලා පාවලා කෝටි ගාණක් උපයනවා වගේ වැඩක් නෙමෙයි. නැත්තම් කුඩු බිස්නස් එකක් කරනවා වගේ වැඩක් නෙමෙයි. නැත්තම් කුලියට මිනි මරනවා වගේ වැඩක් නෙමෙයි. යහපත් බැලක්. පොඩි යහපත් කර්මාන්ත වෙන එකක් කරන්න පුළුවන්. business ව්‍යාපාරයම තමයි. Nothing is stable on this earth. මේ earth එක කිසිම දෙයක් stable නෑ. Nothing is certain on this earth. Everything changes. හැම දෙයක්ම වෙනස් වෙනවා. So you have to adjust yourself according to the changes you come across in life. ඔයාගේ ජීවිතේ වට මූණ දෙන්න වෙන වෙනස්කම් වලට අනුවට adjust වෙන්න වෙනවා. adjust වහලා දෙනවනේ මිනිස්සු adjust මෙන්න මේක adjust කරලා දියන්කො බං හරියට. adjust නෙමෙයි ඒක adjust. right? adjust කියන්නේ වෙනස් වෙනවා. So you have to adjust yourself according to the changes. වෙනස් වීම මත වෙනස් වෙන්න ඕනේ. right? මම තව උදාහරණයකට යනවා. හරිද? poor rich උන තව උදාහරණ. famous, notorious. Madhuri is famous. එයා ටික notorious වෙන්න පටන් ගන්නවා. අපකීර්තිමත් වෙන්න පටන් ගන්නවා. famous කියන්නේ ප්‍රසිද්ධයි. අපි මෙතෙන්ට යන prestigious කියන වචනේ. නමුත් ඒවා equal meaning තියනවා කියලා සලකනවා. සමාන තේරුම් තියනවා කියලා සලකනවා. ඒ නිසා මම famous කියන වචනේ මෙතන ලිව්වා. කීර්තිමත් කියන්නේ prestigious. ඒ වචනේත් මම ලියන්න PRESTIGIOUS prestigious. හරි. Madhuri කීර්තිමත්. Madhuri is prestigious. අනිත් වචනේ මොකද්ද? notorious. දැන් මෙයා
අපකීර්තිමත් වෙන්න පටන් ගෙන නම් අපි කියන්න ඕන Madhuri is getting notorious කියලා. right? ඔන්න විදිහට වාක්‍ය හැදුවොත්. ඒ කියන්නේ ක්‍රියා නාම විශේෂණයක් පාවිච්චි කළා. ඔබ getting දුත් පාවිච්චි කළා වාක්‍යයක් හැදුවොත්. ඒකට කියනවා වර්තමාන තත්ත්වයක වෙනසක්. ඒක ඇවිල්ලා තුන්වන use එක. අපි එනම් හතරවන use එකට යමු. හතරවන අවස්ථාව present continuous එතන අපි ඒකට ඇවිල්ලා බලමු. හතරවන අවස්ථාව තමයි change of the present actions. වර්තමාන ක්‍රියාවන් වල වෙනස. වර්තමාන ක්‍රියාවන් වල වෙනස. change of the present actions. මොනවාද වර්තමාන ක්‍රියාවන් කියන්නේ? වර්තමාන ක්‍රියාවන් කියනවා එදිනෙදා ජීවිතයේදී ස්ථිර වශයෙන් කරන ක්‍රියාවන් තමයි වර්තමාන ක්‍රියාවන් කියන්නේ. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම ස්ථිර පදිංචිය ඔයාගේ ස්ථිර පදිංචිය මහරගමන ඔයා කියන්න ඕන I live in මහරගම. simple present tense එක පාවිච්චි කරන්නේ මේ tense එක නෙමෙයි. මේක present continuous. ඒතර I live in මහරගම කියන එකේ වෙනසක් වුණොත්. හැබැයි මේ වෙනස වෙන්නේ తాවකාලිකව. I live in මහරගම කියන ක්‍රියාව తాවකාලික වෙනසකට ලක් වුණා. ඒක තාවකාලික වෙනස් වෙන්න බැහැ. ඉතින් හැමදාම ඔයාගේ ගෙදර මොනිටාගෙන ට්‍රිප් එකක් ගියා. ඒවා සතියකට යනවා කොහේ රිසර්ච් එකකට. හරිද? ඒතකොට වෙනස් වෙලා නේ. අන්න తాවකාලික පොඩි වෙනසක්. ඒ වගේ පොඩි වෙනසක් වුණොත් తాවකාලික ඒ අවස්ථාවේදී present continuous පාවිච්චි කරන්න පුළුවන්. ක්‍රියා විශේෂණ පද වශයෙන් these adverbs පාවිච්චි කරනවා. මම උදාහරණයක් આવොත් දැන් ඔයා ජීවත් වෙන්නේ මහරගම. ආ කියන්නේ I live in මහරගම කියලානේ. නමුත් ඔයා දැන් ඔන්න රිසර්ච් එකකට ඒ කියන්නේ පරීක්ෂණයකට ඔයා කොහේ හරි යනවා. අපි හිතමු ගම්පහට යනවා කියලා. ගම්පහේදී ඔයාගේ යාළුවෙක්ම hey you are here after a long time. How you came here? ඔයා කොහොමද මේ ආවේ? Do you live here? ඔයා මේක ජීවත් වෙන්නේ කියලා. No. I'm doing a research here man. මම මෙතන මේ රිසර්ච් එකක් කරනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ රිසර්ච් එකක් කර ඉන්නත් කුණු කානුවක් හාරාර ඉන්නව කියන නෑනේ. එහෙම එකක් නෙමෙයි කියන්නේ. කොහොමද රිසර්ච් එක? කොහොම මොකද නෑනේ බා. එහෙම කියලා අහන්න පුළුවන්. ඒ වෙලේ කරන එක නෑ. යා රිසර්ච් එකක් කරන්නේ නැහැ. දැන් ඒක පටන් ගන්නදී తాවකාලික වෙනසක්. I'm staying here. I'm staying in that hotel. සූරපුරේ ඉන්න එකේද ඉන්නේ? Yes, I'm staying in Surapura. I'm doing a research here. Present continuous ඒ වෙලාව පාවිච්චි කරගන්න පුළුවන්. I'm staying here only a week. I'm staying here only a week. මම මේ ඉන්නේ සතියක් විතරයි. present continuous ඔන්න use කරනවා. අර simple present tense එකේ වෙනස. ඒ කියන්නේ ස්ථිර ක්‍රියාවක වෙනස. දැන් වැඩ කරන්නේ යා මහරගම හොනුගේ කොට කියමු. යා වැඩ කරන්නේ මහරගම හොනුගේ කොට. හරිද? වැඩ කරන මහරගම හොනුගේ කොට. නමුත් දැන් මේ පොඩි తాවකාලික ජොබ් එකක් පිණිස මෙතෙන්ට ඇවිල්ලා තියෙන ගම්පහට. ඉතින් අර ස්ථිරව කරන ක්‍රියාවන් ඔක්කොම වෙනසකට ලක් කළ මේ පැමිණීමත් එක්ක. ඒ නිසා යා කියනවා I'm staying here. මම මෙහෙ රැඳී සිටිනවා. I'm staying in this Surapura Inn. Surapura Inn එකේ තමයි රැඳිලා ඉන්නේ. I'm doing a research here. I'm eating outside food these days. එතකොට අර these days මේ දවස්වල නැත්නම් this month these කියන adverbs පාවිච්චි කරනවා. right? This week, this month අවුරුද්දක් වෙන්නත් පුළුවන්. this year. නැත්නම් these few days මේ දවස් කිහිපය, these few weeks මේ සති කිහිපය,
these few months මේ මාස කිහිපේ or these few years මේ අවුරුදු කිහිපේ මම මෙහි ඉන්නේ. එතකොට එතන පැහැදිලි these adverbs එක ඔයාලට එහෙම කාලය දාගන්න පුළුවන්. එතකොට මේ කාලයකට සීමාවක් නැහැ. හැබැයි වෙනස තියෙන ස්ථිරව කරන්න ආපු එකක් නෙමෙයි. తాවකාලිකව කරලා නතර කරලා යනවා ආයෙ රිටර්න් කරනවා. right? එතකොට ඕක තමයි හතරවෙනි අවස්ථාව. පස්වෙනි අවස්ථාව තමයි near future actions අනාගතේ ළඟ අනාගතේ කරන ඒවා. අපි හිතමු දැන් ස්ථිරව කරන near future definite actions. පස්වෙනි අවස්ථාව තමයි near future definite actions. definite කියන අනිවාර්යයෙන්ම කරන එක. දැන් ඔයාලට ට්‍රිප් එකක් යනවා. අනිවාර්යයෙන්ම යනවා. ඉතින් ඔයා හම්බෙන යාළුවෙක්ට කියනවා tomorrow I am going on a trip. I am going on a trip. එතකොට I will go on a trip නෙමෙයිද? නෑ. will කියන්නේ අසම්භාව්‍ය ක්‍රියාව. කියන්නේ අනිවාර්ය වේද දන්නේ නෑ. will. නමුත් ස්ථිර ක්‍රියාවක් නම් අනිවාර්යෙන් present continuous වලින් කියන්න ඕනේ. නැත්තම් I shall කියලා කියන්න පුළුවන් simple future පාවිච්චි කරන will නෙමෙයි. නැත්තම් I am doing this tomorrow අනාගත ක්‍රියා විශේෂණ පද භාවිත කරනවා. හෙට tomorrow, day after tomorrow අනිද්දා, 2 days later දවස් දෙකකට පස්සේ, නැත්තම් next 25th ලබන 25 වෙනිදා, coming Saturday ඉදිරියට එන coming කියන්නේ ඉදිරියට එන සෙන්සුරාදා. ඉතින් ඒ වගේ අනාගතේ ඔබ කරන දේවල් ඕ සිද්ධ වෙන්න තියෙන නියම වෙලා තියෙන දේවල් මම present continuous එකත් එක්ක පස්වෙනි අවස්ථාවේදී පාවිච්චි කරන්න පුළුවන්. near future definite actions ළඟ අනාගතේ අනිවාර්යයෙන්ම කරන දේවල්. okay, tomorrow හෙට, tomorrow I'm not working. හෙට මම වැඩ කරන්නේ නැහැ. tomorrow I'm not working because I'm on leave. I'm on leave. ඒ කියන්නේ මම leave වරමින් on leave. tomorrow I'm not working because I'm on leave. okay, so තව උදාහරණයකට આવොත් යාළුවෙක් කියලා කියනවා hey someone වාගේ නම කියලා කියන්නේ hey someone can you come with me tomorrow I have to go to library. මට library එකට යන්න තියෙනවා. library tomorrow I have to go to library can you come with me කියලා වාගේ යාළුවෙක් කියලා වාට කියනවා මට හෙට library එකට යන්න තියෙනවා. වාට පුළුවන් ද මාත් එක්ක එන්න. sorry man කියලා කියන්නේ broken English. man තමයි වෙන. sorry man I have to stay at home. මට ගෙදර ඉන්න ඕනේ because Nimal is visiting me tomorrow. හෙට නිමල් මාගේ මාව බැහැ දකින්න. Nimal is visiting me tomorrow. right? එතකොට uses පහවමාට කියලා දුන්න present continuous වේදන අවස්ථාව මට පොඩි දෙයක් වාට කියන්න අමතක වුණා. පළවෙනි use එකේදී අපි කතා කරන මොහොතේදී සිද්ධ වෙන දේවල් වාක්‍යයට නගනවා කිව්වා. adverbs දෙකක් එතන එදෙනවා මේ වාක්‍යයන් එක්ක. ඒ adverbs දෙක තමයි right now මේ වෙලාවේ නැත්නම් at the moment මේ මොහොතේදී
right now මේ වෙලාවේ නැත්නම් at the moment මේ මොහොතේදී. ඉතින් මේවා පාවිච්චි කරමු කතා කරන වෙලාවේදී සිද්ධ වෙමින් තිබෙන දේවල්. අපි උදාහරණ වලට ඉදිරියේදී යමු. මම උදාහරණ සපයන්න. මේ තියරි කොටස් උගන්වද්දී ගොඩාක් උදාහරණ වලට ගියොත් අවශ්‍ය කරන කාර්යය සිද්ධ වෙන්නේ නැති නිසා මම මේ උදාහරණ දෙන්න එක්තරා සීමාවක් මේන්ටේන් කරනවා. උදාහරණ 5ක් 10ක් උපරිම එතනින් එහාට දෙන්න යන්නේ නැහැ. එහෙම දෙන්න යන්නේ නැත්තේ මොකද උගන්වන්න ඕන මාතෘකාව බැහැර වෙන නිසා. උදාහරණයක් විදිහට වගේ right now it's raining. Hey, why are you late? Aren't you coming? Why ඉන්නේ නැද්ද? අයියෝ කරක් වෙලා ඉන්නේ. I can't get out of the house because right now it is raining. මේ වෙලාව ගොඩක් වහිනවා heavily. Right now it is raining heavily. I can't get out of the house. Most probably I'll not be able to come today. මට අද බොහෝ විට එන්න වෙන එකක් නෑ right now. Okay. Hi aunt, can I talk to Rukshan? Puta, at the moment he is sleeping. මේ වෙලාවේ යා නිදාගන්න සිටිනවා. ඒ වගේ right now at the moment පළවෙනි use එකේදී වාට භාවිත කරන්න පුළුවන්. Right. ඔන්න uses පහ මම ඔයාලට කියලා දුන්නා. මෙන්න ඊළඟ රහස. මේක තමයි ඊළඟ රහස. present continuous කියන tense එකට මේක තමයි ඊළඟ රහස. present continuous කියන tense එකෙන් වාක්‍යයට නැගෙන්නේ නැති ක්‍රියාපද තියෙනවා. මේවට කියනවා non continuous verbs හෝ stative verbs කියලා අපි මේවා හඳුන්වනවා. මේ නම් දෙකෙන්ම හඳුන්වන්නේ එකම ක්‍රියාපද කාණ්ඩයක්. විශේෂත්වය තමයි මේ ක්‍රියාපද වලට ing එකතු කරලා ප්‍රධාන ක්‍රියාපදයේ වශයෙන් වාක්‍ය ස්ථානගත කරලා වාක්‍ය හදන්න බෑ. ඒ කියන්නේ ing එකතු කරන්න බෑ කියන එක නෙමෙයි. non continuous කියන්නේ continuous tense එකට ප්‍රධාන ක්‍රියාපදයේ වශයෙන් භාවිත කරන්න බෑ කියන එක. right? ඒ කියන්නේ උදාහරණයක් හැටියට කිව්වොත් පළවෙනි ක්‍රියාපදයේ believe කියන්නේ විශ්වාස කරනවා. believe කියන්නේ විශ්වාස කරනවා. I am believing you කියන්න බෑ. නැත්නම් I am believing in you කියන්න බෑ. doubt කියන්නේ විශ්වාස කරන. I am doubting you කියන්න බෑ. right? I am feeling happy කියන්න බෑ. right? ඒ කියන්නේ ing දාලා දැන් මේ වෙලාව වෙනවා කියනකොට මේ වෙලාව වුණත් ing දාලා මේ ක්‍රියාපද වලට ing දාලා ප්‍රධාන ක්‍රියාපදයේ වශයෙන් වාක්‍ය භාවිත කරන්න